ආයිබෝන් දරුවනේ 2022 ගිණුම්කරණයේ පන්තියේ මූල්‍ය ප්‍රකාශනවල 4 වන ඔන්ලයින් එකත් එක්කයි අපි සම්බන්ධ වෙලා ඉන්නේ. අපි මූල්‍ය ප්‍රකාශනවල ගැළපීම් සහිතව අවසාන ගිණුමක් සකස් කරන මූලික ආකාරය පිළිබඳව සාකච්ඡා කරමින් හිටියේ. අපි නිබන්ධනයේ ප්‍රශ්නාංක 12ක් දක්වා සාකච්ඡා කරමින් ආවා ප්‍රශ්නාංක 12ක් දක්වා. එතකොට අපිට සවිස්තරාත්මකව මේ ගැළපීම් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තියෙනවා. එතකොට මූල්‍ය ප්‍රකාශන නිබන්ධනය සම්පූර්ණයෙන්ම අභ්‍යාස 34කින් සමන්විතයි. එතකොට මේකේ 13 වෙනි ප්‍රශ්නය කෙරෙහි අපි අවධානය යොමු කරනවා. 13 වෙනි ප්‍රශ්නය ඔයා ලාභ ප්‍රකාශයක් සහ මූල්‍ය தত্ত্ব ප්‍රකාශයක් ඉතාම විධිමත්ව උල් කරලා තියෙන්න ඕනේ. මූල්‍ය தত্ত্ব ප්‍රකාශයක් එහෙමනම් අපි ලාභ ප්‍රකාශයේ නම ලියමු උඩින් පේලි 3කට. ලියන්න රසිකගේ ව්‍යාපාරේ ඊට යටින් රූලේ ලියන්න 2020 3:31 අවසන් වසරට ලාභාලාභ ප්‍රකාශය කෙලවරේ රුපියල් 1000 මූල්‍ය தত্ত্ব ප්‍රකාශයේ නම ලියන්න පේලි දෙකකට ඇතිලිවුවාම රසිකගේ ව්‍යාපාරේ 2020 3:31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය right මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. දැන් අපි ගැළපීම එකින් එක අපි උත්තර ටික සාකච්ඡා කරමු. බලන්න ගාණක් හදන්න පටන් ගන්න අතිරේක තොරතුරු වලින්. අතිරේක තොරතුරකට එන දෙයක් කී තැනකට යනවා කිව්වද? ස්ථාන දෙකකට යනවා කිව්වා. ඒක අපි ගැළපීම් නිබන්ධනයත් අද මේත් එක්කම අපි සම්පූර්ණ කරගෙන යනවා. right බලන්න අභ්‍යාසංක 13 පළවෙනි ගැළපිල්ල අවසාන තොගය 30000ක් ඒ කියන්නේ 30ක් තියෙනවා. අවසාන තොගය ස්ථාන දෙකකට යනවා. එකක් තමයි ලාභ ප්‍රකාශය දාන්න අවසාන තොගය දෙවෙනි තීරුවට 30යි. තව කොහෙද අවසාන තොගය දාන්නේ? මූල්‍ය தত্ত্ব ප්‍රකාශයට. අවසාන තොගය දෙවෙනි තීරුවට දාන්න කීයද? 30යි. එතකොට අවසාන තොග ගැලපීම ස්ථාන දෙකකට ගියා. දෙක උපචිත විදුලිය 10ක් තියෙනවා. බලන්න ළමයි ශේෂ පිරික්සුමේ විදුලිය 5ක් තියෙනවා. ඒ ගෙව්වේවා මෙතන කියනවා උපචිත 10ක් තියෙනවා කියලා. එතකොට ඔක්කොම විදුලිය කීයක් එනවද? 15ක් එනවා. පරිපාලන වියදම් වල දාන්න විදුලිය කියලා 15යි. ඒ කියන්නේ දෙකේම එකතුව. ඊළඟට උපචිත ටික විතරක් කොහෙද දාන්න ඕනේ? ජංගම වගකීමක දාන්න උපචිත විදුලිය කියලා. දෙවෙනි තීරුවට දාන්නේ කීයද දාන්නේ? 10යි. උපචිත විදුලිය කියලා දෙවෙනි තීරුවට දාන්න 10යි. තුන්වෙනි එක ඉදිරියට කළ සේවක වේතන 5ක් තියෙනවා. එතකොට ඉදිරියට කළා නම් තියෙන වේතනයෙන් මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. දැනට වේතනය 15ක් තියෙනවා.
ඒ 15න් 5ක් අඩු වෙච්චාම කීයද ඉතුරු වෙන්නේ? 10යි. පරිපාලන වියදම් වල දාන්න වේතන කියලා 10යි. අන්නේ ඉදිරියට කරපු එක කොහෙද දැම්මේ? ජංගම වත්කම් වල. ජංගම වත්කම් වල දාන්න ඉදිරියට කළ වේතන කියලා. ඉදිරියට කළ වේතන කියලා කීයද දාන්නේ? 5යි. ඒ ගැලපිල්ලත් ඉවරයි. 4 වෙනි එකට යනවා. සටහන් වූ භාණ්ඩ ගැනලි තියෙනවා 10ක්. බලන්න ශේෂ පිරික්සුමේ සටහන් වෙච්ච ඒවා 20ක් තියෙනවා. එතකොට සටහන් නොවෙච්ච 10ත් එක්ක ඔක්කොම ගැනලි කීයක් එනවද මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට? ඔක්කොම ගැනලි 30යි. ඔක්කොම ගැනලි 30යි. ඊළඟට අර සටහන් නොවෙච්ච ටික විතරක් මොකද කරන්න ඕනේ කිව්වේ? මේ මෙතන වෙළඳ ගිණුමේ ගැනුම් වලින් මොනවා කරලා පෙන්වන්න ඕනේද? අඩු කරලා පෙන්වන්න භාණ්ඩ ගැනලි කියලා. භාණ්ඩ ගැනලි කියලා කීයක්ද අඩු කරලා පෙන්වන්නේ? 10යි. සටහන් නොවෙච්ච ඒවා 10ක් තියෙනවා. ඒ සටහන් නොවෙච්ච භාණ්ඩ ගැනලි විතරක් ගැනුම් වලින් අඩු කරලා පෙන්වන්න ඕනේ පළවෙනි රූලේ. ඊළඟට කියනවා මෝටර රථයි යන්ත්‍රයි පිරිවැය මත 125ක් මොනවා කරන්න ඕනලුද? ක්ෂය කරන්න ඕනේලු. පිරිවැය මත 125ක් ක්ෂය කරන්න ඕනේ. පිරිවැය මත 125ක් ක්ෂය කරන්න ඕනේ. 125ක් ක්ෂය කරන්න ඕනේ. පිරිවැය මත 125ක් ක්ෂය කරන්න ඕනේ. එහෙනම් 125ක් ක්ෂය කරන්න ඕන නම් බලන්න මෝටර රථයේ පිරිවැය කීයක් තියනවද කියලා. බලන්න මෝටර රථයේ පිරිවැය තියෙනවා 120ක්. ඒකට 125යි. ඒකට 125යි කියන්නේ 30ක් එනවා. මෝටර රථ කියන්නේ රථ වාහන වලට යන වියදම් බෙදා හැරීම් වියදමක දාන්න. මෝටර රථ ක්ෂය කියලා කීයක් එනවද? 30යි. මේ මෝටර රථ එක දාන්න ළමයි ජංගම නොවන වත්කම් වල. මෝටර රථ පිරිවැය තීරුවේ දාන්නේ 120යි. සමුච්චිත ක්ෂය දාන්නේ ළමයි දැනට මෝටර රථවල ක්ෂය ශේෂ පිරික්සුමේ තිබුණා. ක්ෂය වෙලා 20ක්. අපිට ආව කීයක්ද? 30ක්. එතකොට ශේෂ පිරික්සුමේ තියෙන 20යි අපිට ආපු 30යි ඔක්කොම සමුච්චිත ක්ෂය කීයක් එනවද? 50ක් එනවා. ඔක්කොම ක්ෂය 50ක් එනවා. එතකොට සමුච්චිත ක්ෂය ගත්තේ කොහොමද? අපිට ආපු ක්ෂය ටිකයි ශේෂ පිරික්සුමේ තියෙන ඒවයි දෙකම එකතු කරලා. ඊළඟ එක කියනවා මොකද්ද? යන්ත්‍රත් 125ක් ක්ෂය කරන්න ඕනෙලු. බලන්න උඩ ඉඳන් දෙවෙනි එකේ යන්ත්‍ර තියෙනවා 100ක්. යන්ත්‍ර තියෙනවා 100ක්. එහෙනම් යන්ත්‍ර ක්ෂය කියලා කියන්නේ පරිපාලන වියදමක්. ඒක කාර්යාලය හා සම්බන්ධ වියදමක්. යන්ත්‍ර ක්ෂය 100ට 125යි කියන්නේ දෙන්න 25ක් එනවා. 25ක් එනවා. එතකොට යන්ත්‍රවල අගේ දානවා ජංගම නොවන වත්කම් වල යන්ත්‍ර කියලා. පිරිවැය තීරුවට දාන්නේ 100යි. ළමයි සමුච්චිත ක්ෂය දාද්දී දැනට ශේෂ පිරික්සුමේ යන්ත්‍රවලට ක්ෂය වෙන් කිරීම මොකුත් දීලා නැහැ. යන්ත්‍රවලට ක්ෂය වෙන් කිරීම මොකුත් දීලා නැහැ. එහෙනම් මේ අපිට ආපු 25 විතරයි. ඒක මෙතන දානවා 25යි. සමුච්චිත ක්ෂය වල මේ අවුරුද්දේ ආපු ටික විතරයි. අන්තිම ගැලපිල්ල ලැබිය යුතු ගිණුම් වල ශේෂයෙන් 10% හානි කරන අලාභ වෙනුවෙන් ඉඩ හරින්න ඕනේ. හානි කරන අලාභ වෙනුවෙන් ඉඩ හරින්න ඕනේ. ඒක දානවා මෙන්න මෙතන ජංගම වත්කම් වල ලියන්න වෙළඳ ලැබිය යුතු දෑ පළවෙනි තීරුවට ගන්න.
බලන්න වෙළඳ ලැබිය යුතු දෑ තියෙන්නේ කීයද? 70යි. ඒකෙන් අඩු කරලා පෙන්නන්න. හානි කරන අලාභ ඉඩහැරීම්. හානි කරන අලාභ ඉඩහැරීම්. ඒ වචන අනිවාර්යෙන් ලියලා පෙන්නන්න. කොච්චරද කියන්නේ 110යි. 70න් 110ක් කියන්නේ 7ක් අඩු කරලා ඊළඟ රූල්ට ගන්න 63යි. ඊළඟ රූල්ට ගන්න 63යි. එතකොට බලන්න ළමයි ඊළඟට. හරිද? ඊළඟට අපිට 7ක් අපි 7ක් ඉඩ ඇරියට ශේෂ පිරික්සුමේ හානි කරන අලාභ වලට ඉඩ හැරලා තියෙන්නේ 5යි. ආන් එතන 5 ළඟ තරු ලකුණක් දාගන්න. තරු ලකුණක් දාලා ලියන්න මදි. ළමයි මදි කියන්නේ මොන ඉඩ හැරීමක්ද? ඌණ ඉඩ හැරීමක්. මෙතන තරු ලකුණක් දාලා ලියන්න. ඌණ ඉඩ හැරීමක්. ඌණ කියන්නේ මදි. ඉඩ හැරීම මදි. කීයක් මදිද ළමයි ඉඩ හැරීම? 2ක් මදි. ඌණ ඉඩ හැරීම 2ක් එනවා. එතකොට ගැළපිලි සියල්ලම අවසන්. දැන් අපි උඩ ඉඳලා යනවා තොරතුරු ටික දාන්න. මුදල් තියෙනවා 35යි. ජංගම වත්කම් වල මුදල් වත්කම 35යි. යන්ත්‍ර අපි දැම්මා. ආපසු එවුම්. විකුණුම් වලින් අඩු කරන්න ආපසු එවුම්. ඒක ආදායමක් නිසා දෙවෙනි තීරුවේ දාන්නේ 5යි වරහණක් ඇතුලේ. ආපසු යවුම් ගැනුම් වලින් අඩු කරන්නේ වියදමක් නිසා පළවෙනි තීරුවේ දාන්නේ 20යි. මතකයි නේද තීරු භාවිතය? අපි කිව්වා පළවෙනි තීරුවේ දාන්නේ වියදම්, දෙවෙනි තීරුවේ දාන්නේ ආදායම් සහ තොග. ඊළඟට වෙළඳ ලැබිය යුතු දෑ දැම්මා. වෙළඳ ගෙවිය යුතු දෑ ජංගම වගකීම් වල 30යි. වෙළඳ ගෙවිය යුතු දෑ ජංගම වගකීම් වල 30යි. ගැනුම් 100යි පළවෙනි රූලට. විකුණුම් 150යි දෙවෙනි රූලට ආදායමක්. ලද වට්ටම් වෙනත් ආදායම් වල ලද වට්ටම් තියෙනවා. දෙවෙනි පේළියේ ආදායම් දාන්නේ 10යි. දුන් වට්ටම් ඒක බෙදා හැරීම් වියදමක් 5යි. දුන් වට්ටම් බෙදා හැරීම් වියදමක් 5යි. ප්‍රාග්ධනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට යනවා. උඩම 200යි. බැංකු ණය ජංගම නොවන වගකීමක දෙවෙනි තීරුවට දාන්න 60යි. විදුලිය අපි ගත්තා, සේවක වේතන ගත්තා, බැංකු ණය පොලිය ඒක දාන්න මූල්‍ය වියදම් වල. බැංකු ණය පොලිය කීයද? බැංකු ණය පොලිය තියෙනවා කියන්නේ 15යි. මෝටර රථ දැම්මා, ෂය වෙන් කිරීම දැම්මා, ගැනිලි හානි කරන ලාභ දැම්මා, ආරම්භක තොගය මෙතන දෙවෙනි තීරුවට දාන්න 10යි. ඔච්චරයි තියෙන්නේ. දැන් බලන්න ගාන ක්‍රමානුකූලව එකතු කරන්න. ක්‍රමානුකූලව එකතු කරන්න ඉක්මනින් විනාඩියක් දෙකක් දෙන්න.
චෙක් කරමු උත්තරේ. බලන්න උත්තරේ 150න් 5ක් ගියා 145යි. මේ ටික සුළු කරලා මෙතෙන්ට ගන්න 70යි 80යි 80න් 30ක් ගියාම 50යි. මෙතන 95යි. ඒකට 10ක් එකතු කළා 105යි. ඊළඟට මේ ටික එකතු කරලා ගන්න 37යි. ඍණ. මේ ටික එකතු කරලා ගන්න 50යි ඍණ. මේ ටික එකතු කරලා ගන්න 15යි ඍණ. දැන් සුළු කරලා ඊළඟ රුලට ගන්න 102ක් එනවා. 105න් 102ක් ගියාම 3යි. උත්තරේ කෙලින් ලියන්න සුද්ධ ලාභය 3යි. ඒක මෙතෙන්ට ගන්න ප්‍රාග්ධනයට 203යි. ඒකෙන් 30ක් ගියාම 173යි. ඒකට මේ 60ත් එකතු වුණා. ඒකට මේ 40ත් එකතු වුණා 273යි. ඒ උත්තරේ කෙරෙන් ලියලා තියෙන්න ඕනේ මුළු වගකීම් හා හිමිකම්. ඊළඟට මෙතන මේකෙන් මේක අඩු කරලා මෙතෙන්ට ගන්නවා 70යි. මේකෙන් මේක අඩු කරලා ගන්නවා 75යි. ඊට පස්සේ මේ පේලි තුනම 15ට එකතු කරනවා 145යි 75යි 220යි. ඊට පස්සේ මේ තීරු දෙක විතරක් යටින් ඉරක් අඳින්න. අනිත් එකට එපා. මේ ටික එකතු කරලා ගන්න 5යි 3යි 8යි 5යි 13යි. එකක් ඉතුරුයි 4යි 6යි 10යි 13යි. දැන් මෙතන ගන්නවා 5යි 3යි 8යි 4යි 3යි 7යි 2යි 278ක් එනවා මේ පැත්ත. Kasih 45යි 70යි 10යි 80යි 95යි 105යි 37යි 50යි 15යි 102යි 3යි 203යි 173යි. බලන්න ඩිෆරන්ස් එකක් එනවා කොහෙද එන්නේ කියලා. බලමු චුට්ටක් ශේෂ පරීක්ෂුම එකතු කරලා 135යි 140යි 210යි 310යි 320යි 330යි 345යි 465යි 30යි 495යි 25යි 285යි 295යි 445යි 445යි 50යි 495යි.
බණකල එකතු කිරීමේ දෝෂයක් සිදු වෙලා තියෙනවා. මෙතන තියෙන්නේ බැංකු ණය පොලිය. බැංකු ණය පොලිය 15ක් නැහැ 10යි. බැංකු ණය පොලිය 10යි. එතකොට මෙතන එන්නේ 97යි. 97යි කියන්නේ මෙතන ලාභය 8ක් තියෙනවා. මෙතන බැංකු ණය පොලිය වර්ධිලා තියෙන්නේ. බැංකු ණය පොලිය 15 නෙමෙයි තියෙන්නේ 10යි. එතකොට මෙතන 8යි. එතකොට 208යි. 208න් 30ක් ගියාම 178යි. එතකොට මේ පැත්ත 278ක් එනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය 278කට සමාන වෙනවා. තමන්ට එකතුව ආවේ නැත්තම් සමාන වුනේ නැත්තම් කොහේ හෝ තමන් අතින් සිදුවෙච්ච ගණිතමය දෝෂයක්. ඊළඟ ගානට යනවා. ඊළඟ අභ්‍යාසය ගන්න ඊළඟ ආකෘතිය උඩින් නම ලියන්න. වික්‍රමගේ ව්‍යාපාරයේ 2020 3:31 වික්‍රමගේ ව්‍යාපාරයේ 2020 3:31 අවසන් වර්ෂය සඳහා ලාභාලාභ ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේත් නම ලියන්න. වික්‍රමගේ ව්‍යාපාරයේ 2020 3:31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය දැන් අපි ගානක් හදන්න පටන් ගන්න ළමයි අතිරේක තොරතුරු වලින් බලන්න අතිරේක තොරතුරු වල පළවෙනි එකේ මොකද්ද තියෙන්නේ කියලා. පළවෙනි එකේ තියෙන්නේ අවසාන තොගය. තියෙනවා 15000ක්. ඒ කියන්නේ 15යි. එතකොට අවසාන තොගය මෙතන දාන්න ලාභ ප්‍රකාශයේ 15යි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දාන්න අවසාන තොගය කියලා 15ක් දෙවෙනි තීරුවට. 2 උපචිත විදුලිය තියෙනවා 7000ක්. එතකොට විදුලිය තියෙන්නේ 13යි. මේ 7ත් එක්ක විදුලිය කීයක් එනවද? 20ක් එනවා. පරිපාලන වියදම් වලට දාන්න විදුලිය කියලා 20යි. ඊළඟට ළමයි අර උපචිත ඒක දාන්න චංගම වගකීමක උපචිත විදුලිය කියලා දෙවෙනි තීරුවට 7යි. තුන්වෙනි එක උපචිත බැංකු ණය පොලිය 3ක් තියෙනවා. බලන්න ළමයි බැංකු ණය පොලිය 12ක් තියෙනවා. ගෙවුවා. මේ උපචිත 3ත් එක්ක ඔක්කොම බැංකු ණය පොලිය කීයක් එනවද? 15යි. ඒ උපචිත එක දාන්න ජංගම වගකීමක මොකක් කියලා දාන්නේ? උපචිත ණය පොලිය.
කීයද ළමයි උපචිතයේ තියෙන්නේ 3යි. උපචිත ණය පොලිය 3යි. 4 සටහන් නො වූ භාණ්ඩ ගැනීලි 5ක් තියෙනවා. සටහන් නො වූ භාණ්ඩ ගැනීලි 5ක් තියෙනවා. ඒක මොකද කරන්න ඕනේ? මේ මෙතන ගැනුම් වලින් අඩු කරන්න භාණ්ඩ ගැනීලි ටික සටහන් නොවෙච්ච ටික කීයද තියෙන්නේ? 5යි. ඒක පළවෙනි තීරුවෙන් අඩු කරන්න. ඊළඟට බලන්න ශේෂ පිරික්සුමේ සටහන් වෙච්ච ඒවා 5ක් තියෙනවා. නොවෙච්ච 5ත් එක්ක මේ මෙතන මූල්‍ය තත්ත්ව ප්‍රකාශී ගැන්ලි කියලා දාන්න 10යි. ගැන්ලි කියලා දාන්න 10යි. ගැන්ලි කියලා දාන්න 10යි. ගැන්ලි කියලා දාන්න 10යි. ඊළඟට පා මෝටර රථ පිරිවැය මත 120ක් ක්ෂය කරන්න ඕනේ. මෝටර රථ පිරිවැය මත 120ක් ක්ෂය කරන්න ඕනේ. ඒක දාන්න මෙතන බෙදා හැරීම් වියදම් වල මෝටර රථ ක්ෂය. බලන්න ළමයි මෝටර රථ වල පිරිවැය කීයක් තියෙනවද? ශේෂ පිරික්සුමේ 115යි. 120ක් ක්ෂය කරන්න කියන්නේ 115න් 120යි කියන්නේ 23යි. ඒක දාන්න මෙතන මෝටර රථ කියලා පිරිවැය තීරුවට දාන්න 120යි. පිරිවැය තීරුවට 120යි. එතකොට බලන්න දැනට ක්ෂය වෙලා තියෙනවා ශේෂ පිරික්සුමේ 25ක්. මෙතන 23ක් ක්ෂය වුණා. 25යි 23යි කියන්නේ 48යි සමුච්චිත ක්ෂය. සමුච්චිත ක්ෂය කියන්නේ ශේෂ පිරික්සුමේ තියෙන එකයි අපිට ආපු ක්ෂයයි දෙකේ එකතුව. ඔන්න ළමයි තරු ලකුණක් දාගන්න අලුත් එකක්. වෙළඳ ලැබිය යුතු ශේෂයෙන් 6ක් හානි කරන අලාභ ලෙස කපා හරින්න ඕනෙලු. ඔය කියන්නේ බොල් ණය. ඒක දාන්න බෙදා හැරීම් වියදම් වල හානි කරන අලාභ. මේ කියන්නේ අර ඉඩ හැරීම් නෙවෙයි. හානි කරන අලාභ බොල් ණය 6ක් තියෙනවා. ළමයි මේ හානි කරන අලාභයක් ගානක දීලා තියෙනවා නම් ඒ කියන්නේ ඕක මෙතෙක් සටහන් වෙලා නැහෙනි කපාහල යුතුයි කියන්නේ. එහෙනම් ඕක තියෙන ලැබිය යුතු ගිණුම් වලින් අඩු කරන්න ඕනේ. බලන්න දැනට වෙළඳ ලැබිය යුතු දේ 46ක් තියෙනවා. ඒකෙන් මේ 6 කපලා දානවා. එතකොට මෙතන වෙළඳ ලැබිය යුතු දේ කියලා ඉතුරු වෙන්නේ 40යි. ඒකට 110ක් හානි කරන අලාභ ඉඩ හරින්න ඕනේ. ඒකට අඩු කරන්න හානි කරන අලාභ ඉඩ හැරීම් කියලා 4යි. කොහොමද 40ක් ආවේ? 46න් කපා හරපු 6 අඩු කළා. එතකොට 40න් 4ක් ගිහම මෙතෙන්ට එනවා 36යි. බලන්න අපිට 4ක් ආවට ශේෂ පිරික්සුමේ හානි කරන අලාභ ඉඩ හැරීම් දීලා තියෙන්නේ 3යි. ආන් එතන තරු ලකුණක් දාලා ලියා ගන්න මදි. කීයක් මදිද? එකක් මදි වෙනවා. ඒක දාන්න මෙන්න මෙතන බෙදා හැරීම් වියදම් වල මොන ඉඩ හැරීම් කියලාද? ඌන ඉඩ හැරීම් කියලා. කොහොමද ඌන එක හොයාගත්තේ? කීයක් ඌනයිද? එකක් ඌනයි. කොහොමද ඌන එක හොයාගත්තේ? අපිට ආපු ගානට වඩා ශේෂ පිරික්සුමේ තියෙන ගාන අඩුයි. ඒ කියන්නේ ඌනයි. ගැළපිලි ඉවරයි. දැන් අපි උඩ ඉඳන් දාන් එනවා මුදල්. ජංගම වත්කම් වල දෙවෙනි තීරුවට 100යි. ප්‍රාග්ධනය 86ක් තියෙනවා මූල්‍ය තත්ත්වයේ දෙවෙනි තීරුවට. ලද වට්ටම් 3ක් එනවා වෙනත් ආදායම් වල ලද වට්ටම් කියලා දෙවෙනි තීරුවට දාන්න 3යි. දුන් වට්ටම් බෙදා හැරීම් වියදම් වලට පළවෙනි තීරුවේ 14යි. බැංකු ණය ණය කියන්නේ වගකීමක්. ජංගම නොවන වගකීම් වල දාන්න බැංකු ණය කියලා දෙවෙනි තීරුවට 20යි. ගැනුම් බැංකු ණය පොලිය ගැනුම් දාන්න 75යි. පළවෙනි රුලට
විකුණුම් තියනවා උඩම දෙවෙනි තීරුවට 220යි. විකුණුම් 220යි. ඊළඟට තියෙනවා මෝටර රථ ෂය වෙන් කිරීම දැම්මා, වෙළඳ ලැබිය යුතු දෑ දැම්මා, වෙළඳ ගෙවිය යුතු දෑ. මෙතන දාන්න 17යි. වෙළඳ ගෙවිය යුතු දෑ 17යි. ඊට පස්සේ තියෙනවා මොනවද? හානි කරන අලාභයක් දැම්මා, විදුලියක් දැම්මා, ගැනිලිත් දැම්මා, අයිරාව 18යි. ජංගම වගකීමක බැංකු අයිරාව වගකීමක් 18යි. ආරම්භක තොගය මෙතන දාන්න දෙවෙනි තීරුවට 12යි. එච්චරයි එන්නේ. බලන්න දැන් එකතු කරලා ඊළඟ රුලට ගන්න. ඉක්මනින් අරගෙන එකතු කරන්න බලන්න. වෙලා ගන්න එපා.
සුළු කරමුද? බලන්න තමයි 220යි 70යි 82යි ඒකෙන් 15ක් ගියාම 67යි 220න් 67ක් අඩු වෙනවා. එතකොට 3යි 21න් 6ක් ගියාම 15යි 153යි ආය 3ක් එකතු වුණා 156යි මේ ටික ගත්තා 20යි 21යි 44යි මෙතන 20යි 15යි එකතු වෙනවා 79ක් 16න් 9ක් ගියාම 7යි. එතන 14න් 7ක් ගියාම 7යි. 77යි. 77යි. ඒ 77 මෙතන ප්‍රාග්ධනයට එකතු කරන්න. එතකොට එනවා 7යි 6යි 13යි. 15යි 1යි 16යි 163න් 10ක් ගියා 153යි. මේ 20 මෙතෙන්ට ගන්න. මේ ටික එකතු වෙලා මෙතෙන්ට ගන්න 45යි. මෙතන එනවා 5යි 3යි 8යි. 5යි 4යි 9යි 2යි 11යි. දෙකක් ඉතුරුයි. එකක් ඉතුරුයි 2යි 218යි. දැන් මේ පැත්තෙත් ගන්නවා මෙතන 120යි. මෙතන 48යි. මේකෙන් මේක අඩු කරලා මෙතෙන්ට ගන්න 72යි. ඒකමයි මෙතෙන්ටත් එන්නේ. දැන් මේ ටික එකතු කරලා මෙතෙන්ට ගන්න උත්තරය. හයයි 5යි 11යි. එකක් ඉතුරුයි 14යි 15යි. පහක වෙනසක් තියෙනවා. බලන්න ආයේ කොහේ හරි එකතු කරද්දී දෝෂයක් තියෙනවා. අසූ 9යි 109යි 329යි 354යි 374යි 392යි 100යි 114යි 116යි 126යි 201යි 316යි 362යි 375යි 380යි 12යි 392යි. මෙතන මොහොත රටේ පිරිවැය තියෙන්නේ කීයද? 115යි 120 නෙමෙයි 115යි 115න් 48ක් ගියාම 67යි. මොහොත රටවල පිරිවැය තියෙන්නේ 115යි 67යි 7යි 1යි 8යි 11යි 2යි 218යි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සමාන වෙනවා.
සමාන වෙනවා 218කට. ඊළඟට යන්න අභ්‍යාසංක 15. අභ්‍යාසංක 15. අභ්‍යාසංක 15. නම ලියන්න පේලි 3කට. කාගේද ව්‍යාපාරය? ජයවීරගේ ව්‍යාපාරය. නම ලියන්න ජයවීරගේ ව්‍යාපාරය. 2020 3:31. 2020 3:31. අවසන් වසරට 3:31 අවසන් වසරට 2020 3:31 අවසන් වසරට ලාභාලාභ ප්‍රකාශය ඊළඟ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේත් නම ලියන්න. ජයවීරගේ ව්‍යාපාරය 2020 3:31 දිනට 2020 3:31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ගානක් හදන්න පටන් ගන්නේ අතිරේක තොරතුරු වල ඉඳලා. කෙලවරේම දෙකෙන්ම රුපියල් 1000 කියලා දාගන්න. අතිරේක තොරතුරු අංක 1 අවසාන තොගය දෙපළකට යන්න ඕනේ. මෙන්න මෙතන අවසාන තොගය දාන්න 60යි. තව කොහෙද දාන්නේ? චංගමවත් කම්මල දාන්න අවසාන තොගය 60යි දෙවෙනි තීරුවේ. ස්ථාන දෙකකට ගියා. ඊළඟට තියෙනවා උපචිත විදුලිය තියෙනවා 15ක්. ළමයි උපචිත විදුලිය 15ක් තියෙනවා. ශේෂ පිරික්සුමේ විදුලිය 20ක් තියෙනවා. ඔක්කොම විදුලිය තියෙනවා 35යි. එතකොට මේ උපචිත එක කොහෙද දාන්න ඕනේ? ජංගම වගකීමක දාන්න උපචිත විදුලිය කියලා. කීයද ළමයි උපචිත විදුලිය දාන්නේ? 15යි. උපචිත විදුලිය 15යි. ඊළඟට තියෙනවා උපචිත බැංකු ණය පොලිය 10ක්. බලන්න ශේෂ පිරික්සුමේ බැංකු ණය පොලිය තියෙනවා 10ක්. එතකොට මේ උපචිත 10ත් එක්ක ඔක්කොම ණය පොලිය කීයක් එනවද? 20යි මූල්‍ය වියදම් වලට. මූල්‍ය වියදම් වල බැංකු ණය පොලිය 20යි. එතකොට මේ උපචිත 10 මෙතන දාන්න. උපචිත බැංකු ණය පොලිය කියලා. කීයද එන්නේ? 10යි. ඊළඟට තියෙනවා සටහන් වූ භාණ්ඩ ගැනීමි 20ක්. එතකොට බලන්න ශේෂ පිරික්සුමේ සටහන් වෙච්ච 80ක් තියෙනවා. මේ 20ත් එක්ක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට දාන්න ඔක්කොම ගැනීමි 100යි. එතන මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට දැම්මේ දෙකේම එකතුව. එතකොට ළමයි සටහන් නොවෙච්ච ටික විතරක් මොකද කරන්න කිව්වේ? මේ මෙතන ගැණුම් වලින් අඩු කරන්න භාණ්ඩ ගැනීමි කියලා 20ක් අඩු කරන්න පළවෙනි තීරුවේ. භාණ්ඩ ගැනීමි කියලා 20ක් අඩු කරන්න පළවෙනි තීරුවේ. ඊළඟ එක මෝටර රථ පිරිවැය මත 10%ක් ක්ෂය කරන්න ඕනේ. මෝටර රථයේ තියෙනවා 300ක් පිරිවැය 10%යි කියන්නේ බෙදා හැරීම් වියදම් වලට දාන්න මෝටර රථ ක්ෂය කියලා. කීයද එන්නේ? 30යි. ඒක දාන්න මූල්‍ය තත්ත්වයේ චාංගම නොවනවත් කම්මල මෝටර රථ කියලා.
පිරිවැය තීරුවට දාන්න පිරිවැය 300. දැන් සමුච්චිත ෂයට දාන්නේ මෙහෙමයි. ශේෂ පිරික්සුමේ ෂය වෙන් කරලා තියෙනවා 50. අපිට 30ක් ආවා. එතකොට ඔක්කොම කීයද වෙන්නේ? 80යි. ඔක්කොම 80යි. ශේෂ පිරික්සුමේ තියෙන ගානට අපිට ආපු ගාන එකතු කරනවා. අන්තිම ගැළපිල්ල ලැබී යුතු ගිණුම් වලින් 10%ක් හානිකරණය වෙනුවෙන් ඉඩ හරින්න ඕනේ. බලන්න වෙළඳ ලැබී යුතු දෑ ශේෂ පිරික්සුමේ 50ක් තියෙනවා ලියන්න චංගම වත්කම් වල වෙළඳ ලැබී යුතු දෑ කියලා 50යි. පළවෙනි රූලේ. ඒකෙන් අඩු කරන්න හානි කරන අලාභ ඉඩ හැදීම් 10%යි කියන්නේ 5යි. 50න් 5ක් ගියාම ඊළඟ රූලේ දාන්න 45යි. 50න් 5ක් ගියාම 45යි. දැන් මේ බලන්න දරුවෝ. ඊට 5ක් ආවට ශේෂ පිරික්සුමේ තියෙන්නේ 10යි. අන්නේ 10 ළඟින් තරු ලකුණක් දාලා ලියන්න එතන වැඩි කියලා. අපිට 5ක් ආවට ශේෂ පිරික්සුමේ 10ක් තියෙනවා. ආන් ඒක දාන්න මෙතනේ වැඩි ගාන මොන ඉඩ හැරීම් කියලාද? අදි ඉඩ හැරීම් කියලා. අදි ළමයි අදි නම් මොකද කරන්න ඕනේ? වැඩි ගාන මෙතනින් අඩු කරන්න. අදි ඉඩ හැරීම් කියලා ඌන නම් එකතු කළා, අදි නම් අඩු කළා. ශේෂ පිරික්සුමේ තියෙන ගාන වැඩි 5කින්. ගැළපිලි ඉවරයි. උඩ ඉඳන් එනවා මුදල් චංගම වත්කමක දාන්න 120යි. ආපසු එවුම් විකුණුම් වලින් අඩු කරන්න පළවෙනි රූලේ නෙමෙයි දෙවෙනි රූලේ. ආපසු එවුම් විකුණුම් වලින් අඩු කරන්න 20යි. ඊට පස්සේ තියෙනවා ළමයි ආපසු යවුම් ඒක ගැනුම් වලින් අඩු කරන්න 30යි. වෙළඳ ගෙවි යුතු දෑ චංගම වගකීමක දාන්න. වෙළඳ ගෙවි යුතු දෑ 20යි. ගැනුම් 120යි පළවෙනි රූලට. විකුණුම් දෙවෙනි රූලේ උඩම 280යි. ලද වට්ටම් තියෙනවා වෙනත් ආදායම් වල දෙවෙනි තීරුවට 10යි. දුන් වට්ටම් බෙදා හැරීම් වියදමක් කලවිය සම්බන්ධයෙන් ඇතිවනකා කීයද තියෙන්නේ? 20යි. පළවෙනි රූල්ට 20 නෙමෙයි 30යි. දුන් වට්ටම් 30යි. ඊළඟට තියෙනවා මොනවද? ප්‍රාග්ධනය 300ක් තියෙනවා දෙවෙනි තීරුවට. බැංකු ණය 100ක් තියෙනවා දෙවෙනි තීරුවට. විදුලිය ගත්තා සේවක වේතන පරිපාලන වියදම් වලට 30යි. සේවක වේතන පරිපාලන වියදම් වලට 30යි. ඊළඟට බැංකු ණය පොලිය ගත්තා, මෝටර රථ ෂය වෙන් කිරීම ගත්තා, ගැනලි හානි කරන ලාභ ගත්තා, ආරම්භක තොගය 20යි උඩම. දැන් එකතු කරන්න ඊටාම ඉක්මනින් පිළිවෙලට.
හරිද ඉවරද? බලන්න මේක සුළු කරලා මෙතන අඩු කළා 260යි ඊළඟට මේ ටික අඩු කරලා ගන්න 70යි 20යි 90යි 60ක් ගියාම 30යි එතකොට මෙතන 230ක් එනවා ඒකට 10ක් එකතු කරන්න 240යි මෙතන එනවා 55යි මෙතන එනවා 65යි මෙතන එනවා 20යි තෝට 140යි එතකොට හරියටම ලාභය 100ක් එනවා ඒ 100 මෙතෙන්ට ගන්න එතකොට 400යි ඒකෙන් 100ක් ගැනිලි සිදු වෙලා තියෙනවා 300යි එතකොට මේ 100 මෙතෙන්ට ගන්න ඊළඟට මේ ටික ගන්න 45යි උත්තරේ එනවා 445යි මේ පැත්තෙත් එකතු කරන්න මෙතන 300යි මෙතන 80යි 220ක් එනවා මේ ටික එකතු කරලා ගන්න මේ ටික එකතු කරලා ගන්න 5යි 6යි 6යි 12යි එකක් ඉතුරුයි 225යි දැන් මේ දෙක එකතු කරන්න 45යි 4යි 445කට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සමාන වෙනවා දරුවෝ මේ මූල්‍ය ප්‍රකාශන පාඩම අපි පටන් ගද්දිත් කිව්වා ගිණුම්කරණයේ තියෙන ඊටාම වැදගත්ම ඒකකය තමයි මූල්‍ය ප්‍රකාශන මාතෘකාව. ඒ නිසා ඕගොල්ලෝ ඊටාම හොඳින් වැඩි වාර ගාණක් නරඹන්න පුළුවන් විදිහට ඔයාලට දීලා තියෙන එකයි. මේ පාඩම ඔයාලට වෙබ්සයිට් එකෙන් දෙන්නේ නැතුව මේක YouTube private හරහා ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ මොකටද? අපේ ඉන්න ළමයින්ට මේ එක පාඩමක් මේක ගාණක් නොතේරුණොත් නැවත නැවත වාරයක් බලා ගන්න පුළුවන් විදිහට. ඒ නිසා දරුවෝ අන්නේ වාසිය ඔයා අනිවාර්යෙන් ඒ වාසි ප්‍රයෝජනෙ ලබා ගන්න. එතකොට මේ හැම ගාණක්ම නැවත නැවත මේව කරන්න. එතකොට අපි මේ මූල්‍ය ප්‍රකාශනවල 5 වෙනි ඔන්ලයින් එකෙන් අපි ඊළඟ කොටස සාකච්ඡා කිරීම ඊළඟ ගණන් ටික හැදීම බලාපොරොත්තු වෙනවා. ඒකට අපි ඔයාට එක්තරා ගැළපිල්ලක් ඕගොල්ලන්ට කියලා දෙනවා. ඒ තමයි ගන්න ඔයාගේ ගැළපීම් ටියුට් එක. මේ ටියුට් එක. ඔය ටියුට් එක හම්බෙච්ච නැති කෙනෙක් ඉන්නවා නම් පොලේක හරි දැනට ලියා ගන්න. හරිද? ඒ ටියුට් එකේ ඉස්සෙල්ලාම ගැළපීම් වල අංක 1 යටතේ තියෙන දෙවෙනි කොටසට යන්න. බලන්න. අවසාන තොගය අනිත් පිටුවේ. එතකොට බලද්දී පළවෙනි කොලේ නෙමෙයි දෙවෙනි කොලේ නෙමෙයි තුන්වෙනි කොලේ පටන් ගන්න තැන අංක 2 කියලා තියෙනවා. අවසාන තොගය පිරිවැයට හා ඊට අගේන් වැඩි සුද්ධ උපලබ්ධිතාවයක් දී තිබීම. එතකොට මෙතන අවසාන තොගය කියලා අගයන් දෙකක් දෙනවලු පිරිවැයකුයි ඊට අගේන් වැඩි සුද්ධ උපලබ්ධතාවයකුයි. ඒ කියන්නේ අපි හිතමු දෙනවා පිරිවැය 100යි සුද්ධ උපලබ්ධතාවය 120යි ඊට වඩා වැඩි. එහෙම නැත්නම් පිරිවැය 300යි සුද්ධ උපලබ්ධතාවය 400යි. එහෙම නැත්නම් දෙනවා පිරිවැය 250යි සුද්ධ උපලබ්ධතාවය 300යි. එතකොට අපිට පේනවා පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධතාවය වැඩි. එහෙනම් පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධතාවයට වැඩියෙන් දුන්නොත් ආන් මේ අවස්ථාවේදී අපි
ගලපන්ති සුද්ධ උපලබ්ධාගය කියන අගය නොසලකා හරිනවා. මොකද කරන්නේ? නොසලකා හරිනවා. මොකක් විතරද ගන්නෙ? පිරිවැය පමණයි. ලියන්න එතන පොඩි ඉඩක් තියෙනවා. මෙවැනි අවස්ථාවකදී අවසාන ගිණුමට ගත යුත්තේ මෙවැනි අවස්ථාවකදී අවසාන ගිණුමට ගත යුත්තේ පිරිවැය පමණි. පිරිවැය පමණි. පිරිවැය පමණි. එන අවසාන ගිණුමට ගන්න ඕනේ මොකක් විතරයිලුද? පිරිවැය විතරයි. ඒ කියන්නේ කලින් පළවෙනි ගැළපිල්ල කළා හා සමානයි. එනම් එය පළමු කොටසට සමාන වේ. එනම් මෙය පළමු කොටසට සමාන වේ. එතකොට අපි ඒකේ පළවෙනි කොටස එදා ලිව්වා අවසාන තොගයේ ගලපන අයුරු. ඒ අවසාන තොගයේ ද්විත්ව සටහන ලියා ගන්න ළමයි. ද්විත්ව සටහන ලියා ගන්න අවසාන තොගයේ අනිත් පිටුවේ අවසාන තොග ගැලපීම කියලා අංක 1 තියෙන තැන ද්විත්ව සටහන කියලා තියෙන කොටුවක් ඇතුලේ ලියා ගන්න ද්විත්ව සටහන අවසාන තොග ගිණුම හර. අවසාන තොග ගිණුම හර විකුණුම් පිරිවැය බැර. අවසාන තොග ගිණුම හර විකුණුම් පිරිවැය බැර. ළමයි විකුණුම් පිරිවැය බැර වෙනවා කියන්නේ විකුණුම් පිරිවැයෙන් ඒක මොනවා වෙනවද? අඩු වෙනවා. අවසාන තොගයේ හර විකුණුම් පිරිවැය බැර. ළමයි මේ ගැළපිල්ල කරන්නේ ඔතන අර chart එකක් දාලා තියෙනවා පොඩි මේ සලකුණක් දාලා මොන සංකල්පයට අනුවද? ගැළපුම් සංකල්පයට අනුව. අපි ඒව පස්සේ කතා කරනවා. ගැළපුම් සංකල්පයට අනුව. right. අවසාන තොගේ ගලපන්නේ මොන සංකල්පයට අනුවද? ගැළපුම් සංකල්පයට අනුව. එනවාට අවසාන තොග ගැළපීම කියන තැන පොඩි වාක්‍යයක් ලියා ගන්න. එනම් ගබඩාවක නොවිකිනී ඉතිරි වී ඇති භාණ්ඩ. ගබඩාවක නොවිකිනී ඉතිරි වී ඇති භාණ්ඩ පොත්වලට ගැනීම සඳහා කරන ගැලපීමයි. පොත්වලට ගැනීම සඳහා කරන ගැලපීමයි. දැන් යන්නේ එතන තුන්වෙනි කොටසට. එතකොට මේ බලන්න දරුවෝ අවසාන තොගය මොකද්ද කිව්වේ? අවසාන තොගය පිරිවැයට විතරක් දීලා තියෙනවා. පිරිවැයට විතරක් දීලා තිබුණොත් මෙතෙන්ටත් දාන්න ඕනේ, මෙතෙන්ටත් දාන්න ඕනේ. ඊළඟට දෙවෙනි එකේ කියනවා අවසාන තොගය පිරිවැයටත් දීලා තියෙනවා. අවසාන තොගය පිරිවැයටත් දීලා තියෙනවා. ඒ වගේම ඊට වඩා වැඩි අගයක් තියෙන සුද්ධෝපලබ්ධ අගයටත් දීලා තියෙනවා. එහෙම වුණොත් දරුවෝ මෙතන දාන්නෙත් පිරිවැයමයි, මෙතන දාන්නෙත් පිරිවැයමයි. සුද්ධෝපලබ්ධ අගය ගණන් ගන්නේ පළවෙනි අවස්ථාවේදී පිරිවැය විතරයි, දෙවෙනි අවස්ථාවේදී පිරිවැය විතරයි. ඔන්න අංක 3. මොකද්ද? අවසාන තොගය පිරිවැයට සහ ඊට අගයෙන් අඩු සුද්ධෝපලබ්ධ අගයකට දීලා තියෙනවා. එතකොට ඔන්න ඔය ගැළපිල්ල කරනවා කියන්නේ ආරක්ෂණ හේවත් මොන සංකල්පයට අනුවද? විචක්ෂණ සංකල්පයට අනුව. අපි ඒ සංකල්ප ගැන දැනට උතන දාලා දෙන්නුවට අපි ඒක සවිස්තරාත්මකව ඉස්සරහදී කතා කරනවා. ලියන්න මේ පිරිවැයට වඩා අඩු වගයක් සුද්ධෝපලබ්ධ අගයක් තියෙද්දි ඩබල් එන්ට්‍රි එක. ලියන්න කපාහල තොග ගිණුම හර. කපාහල තොග ගිණුම හර අවසාන තොග ගිණුම බැර. කපාහල තොග ගිණුම හර අවසාන තොග ගිණුම බැර. එහෙනම් මෙන්න මෙතෙන්දී අලුත් විචල්‍යයක් හට ගන්නවා. කපාහල තොගය කියලා අන්නේ වචනේ හයිලයිට් කරගන්න. කපාහල තොගය. ඔන්න බලන්න අවසාන ගිණුමකදී දාන හැටි කොහොමද කියලා. ලියන්න අංක 1. අවසාන තොගයේ පිරිවැය. අවසාන තොගයේ පිරිවැය. ලාභාලාභ ප්‍රකාශයේදී අවසාන තොගයේ පිරිවැය. ලාභාලාභ ප්‍රකාශයේදී අවසාන තොගයේ පිරිවැය
ලාභාලාභ ප්‍රකාශයේදී විකුණුම් පිරිවැයෙන් අඩු කළ යුතුය. විකුණුම් පිරිවැයෙන් අඩු කළ යුතුය. විකුණුම් පිරිවැයෙන් අඩු කළ යුතුය. ඒතර විකුණුම් පිරිවැයෙන් අඩු කරන්නේ කලින් වගේම පිරිවැය. දෙක අවසාන තොගයේ शुद्ध उपलब्धितागे. අවසාන තොගයේ शुद्ध उपलब्धितागे मूल्य तत्व प्रकाशයේ අවසාන තොගයේ शुद्ध उपलब्धितागे मूल्य तत्व प्रकाशයේ. උතන ඊට මදිනා අංක 3 කියන එක පල්ලෙහාට කපලා ලියන්න. උතන පේජ් දෙකක් ගන්න දෙවෙනි එකට. අවසාන තොගයේ मूल्य तत्व අවසාන තොගයේ शुद्ध उपलब्धितागे मूल्य तत्व प्रकाशයේ අවසාන තොගයේ ලෙස පෙන්විය යුතුය. අවසාන තොගයේ ලෙස පෙන්විය යුතුය. අවසාන තොගයේ ලෙස පෙන්විය යුතුය. ඒතර දරුවෝ මෙතන දාන්නේ පිරිවැය. මෙතන දානවා කියන්නේ මොනාගේද? शुद्ध उपलब्धතාවගේ. හැබැයි ලියන්නේ අවසාන තොගය කියලාමයි. එතකොට අපි දන්නවා මෙතන දීලා තියෙන ගානට වඩා මෙතන තියෙන ගාන අඩුයි දැන්. ආන්ගේ අඩුවට තමයි මේකෙදි කියන්නේ කපාහල තොගය කියලා. මොකක් කියලාද? කපාහල තොගය ලියන්න ඊළඟ පේළිය අංක 3. එම අගයන් දෙක අතර වෙනස. එම අගයන් දෙක අතර වෙනස. එම අගයන් දෙක අතර වෙනස. ලාභාලාභ ප්‍රකාශයේ කියන්නේ මේකේ. ලාභාලාභ ප්‍රකාශයේ වෙනත් වියදම් වල කපාහල තොගය ලෙස කපාහල තොගය ලෙස දැක්විය යුතුය. කපාහල තොගය ලෙස දැක්විය යුතුය. ඔන්න දරුවෝ ඔයාට ඊළඟ පිටු දෙකේ තියෙනවා මේ ගැළපිල්ලාවොත් කොහොමද කරන්න කියලා හොඳ අවබෝධයක් ගෙන දෙන්න උදාහරණ ටිකක්. ඔන්න පළවෙනි උදාහරණයේ තියෙනවා ඒ කියන එකේ අවසාන තොගය දීලා තියෙනවා පිරිවැය 75යි. 75යි. එහෙනම් මට කියන්න ලාභාලාභ ප්‍රකාශයේ අවසාන තොගය කියලා දාන්නේ කීයද? 75යි. ලියන්න අවසාන තොගය 75යි. मूल्य तत्व प्रकाशයේ අවසාන තොගය කීයද දාන්නේ දරුවෝ? ඒත් 75යි. ටියුට් එකේම හදන්න. ඒ ටියුට් එකේ හරිද? 75යි. B හරිද? 2021 3.31 දිනට පිරිවැය 75යිලු शुद्ध उपलब्धතාවගේ 60යිලු. අන්න අපි කියමු පළවෙනි අවස්ථාවද දෙවෙනි අවස්ථාවද තුන්වෙනි අවස්ථාවද? තුන්වෙනි අවස්ථාව. පිරිවැයට වඩා शुद्ध उपलब्धතාවගේ අඩුයි. එහෙනම් ළමයි ලාභාලාභ ප්‍රකාශයේ අවසාන තොගය ලෙස දාන්න කිව්වේ මොනාගේද? පිරිවැය. පිරිවැය කියන්නේ කීයද? 75000. දාන්න ලාභාලාභ ප්‍රකාශයේ අවසාන තොගය ලෙස දාන්නේ 75000. එතකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අවසාන තොගය ලෙස දාන්නේ කීයද? හරි 60000. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දාන්නේ 60000. මට කියන්න ලාභාලාභ ප්‍රකාශයේ වෙනත් වියදම් වල මේ මෙතන කපාහල තොගය කියලා දාන්නේ කීයද? ඒ දෙක අතර මොකක්ද වෙනස? 75000යි 60000යි අතර වෙනස කීයක් තියෙනවද? 15000යි. 15000යි. එහෙනම් බලන්න ඔයා දැන් තනියම ඊළඟ එක හදන්න මොකද්ද කියලා තියෙන්නේ? 2021 3.31 දිනට අවසාන තොගය තියෙනවලු පිරිවැය 75000යි शुद्ध उपलब्धතාවගේ ලක්ෂයයි නේද? ඔය කියන්නේ දෙවෙනි අවස්ථාව නේද? පිරිවැයට වඩා शुद्ध उपलब्धතාවගේ වැඩි. මං කෝ වැඩි වුණොත් කරන්නේ शुद्ध उपलब्धතාවගේ ගන්නෙ නෑ. ඒ කියන්නේ දාන්නේ දෙපළට මොකක් විතරයිද? පිරිවැය විතරයි. එහෙනම් දාන්න ලාභාලාභ ප්‍රකාශයේ අවසාන තොගය ලෙස දාන්නේ 75000යි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අවසාන තොගය ලෙස දාන්නේ කීයද? 75000යි. 75000යි. right. ඒකේ D එකේ ඉඳලා අපි ළඟට කතා කරනවා. ඒක දැම්ම බලන්න ඕනේ නැහැ. ඔන්න ඔය ටික හොඳට නිරීක්ෂණය කරන්න. දැන් බලන්න ඔයාගේ ටියුට් එකේ 16 වෙනි ගානේ පොඩ්ඩක් බලන්න.
ඕකේ පළවෙනි ගැළපිල්ල විතරයි මම කියලා දෙන්නේ. ඕකේ තියනවා නේද අවසාන තොගය ලක්ෂ 2යි කියන්නේ 200යි ශුද්ධ උපලබ්ධ අගය 150යි කියලා. ළමයි අපිට පේනවා පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධ අගය අඩුයිනේ. ඒ කියන්නේ කීවෙනි අවස්ථාවද? තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව කීපලකට යනවද? තුන්පලකට යනවා. එහෙනම් මට කියන්න මෙන්න මෙතන අවසාන තොගේ ලෙස දාන්නේ කීයද? 200යි. මෙන්න මෙතන අවසාන තොගේ ලෙස දාන්නේ කීයද? 150යි. එහෙනම් මේ දෙක අතර වෙනසක් තියෙනව නේද 50ක? ආන් මේ 50 දාන්න මෙන්න මෙතන වෙනත් වියදම් වල මොකක් කියලාද කපාහල තොගේ කියලා කීයද දාන්නේ කපාහල තොගය 50ක් දාන්න ඕනේ. කපාහල තොගේ කීයයිද? 50ක් දාන්න ඕනේ. එහෙනම් ඔය කීපලකට යනවද ළමයි? කීපලකට යනවද? තුන්පලකට යනවා. මොකද්ද කිව්වේ නැවත කියන්න මට? මේ මෙතන ලාභ ප්‍රකාශයට දාන්නේ පිරිවැය. මූල්‍ය තත්වයකට දාන්නේ මොකද්ද? ශුද්ධ උපලබ්ධ අගය. ඒ දෙක අතර මොකද්ද වෙනස? කොහෙද දාන්නේ? වෙනත් වියදම් වල මොන තොගේ කියලාද? කපාහල තොගේ කියලා දානවා. එහෙනම් ඒ ඔයාට සාකච්ඡා කළේ පිරිවැය හා ශුද්ධ උපලබ්ධ අගය යන ලෙස අගයන් කීයක් දී ඇති විටකද? දෙකක් දී ඇති විටක අවසාන තොගය මොනවා කරන ආකාරයේද? ගලපන ආකාරය. අවසාන තොගය ගලපන ආකාරය. එතකොට ඔයා හදන්න ඕනේ අභ්‍යාස අංක 16 17 18 19 අභ්‍යාස අංක 16 17 18 සහ 19 කියන අභ්‍යාස දෙක. ඒකේ 18යි 19යි 7 වෙනි ගැළපිල්ලට තරු ලකුණක් දාගන්න 7 වෙනි ගැළපිල්ල අපි මෙහෙදි කරන්නේ. එහෙම නැත්නම් ඔන්ලයින් එකේ යන වෙලාවේ කරන්නේ අනිත් සංඛ්‍යා ටික දාලා ඔයා සම්පූර්ණ කරලා තියන්න ඕනේ ඔන්ලයින් එකේ යන වෙලාව වෙනකොට. එතකොට අපි ඒක සාකච්ඡා කරනවා. අන්නේ ගැළපිල්ල කරන විදිය ටියුට් එකේ නෝට් එකක් මොනව කළාද ලියමින් අපි කතා කරනවා. තේරුණා? එහෙමනම් ඔන්න ඔය ගණන් ටික නැවත නැවත බලන්න. ගණන් හතරක් දුන්න 16 17 18 19 අන්නේ ගණන් ටික ආකෘති ගහලා නිසි පරිදි ඊළඟ ඔන්ලයින් එක වෙනකොට මොනව කරලා තියන්නද? හදලා තියන්න. රයිට්. එහෙමනම් මේ ඔන්ලයින් එක මෙතනින් අවසන් වෙනවා. අපි ඊළඟ ඔන්ලයින් එකේදී නැවත හමු වෙමු.